समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तो सग्ग मोक्खदं धम्मස්සවන कालो अयं बदन्ता धम्मස්සවන कालो अयं बदन्ता धम्मස්සවන कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स सुदुद्दसं सुनीपुनं यत्त कामनिपातिनं चित्तं रक्केत मेधावी चित्तं गुत्तं सुखावहन्ति धर्मश्रवणाभिलाषी लंकावासी लोकवासी सत्पुरुष वासनावंत पिंगवत्नी अदත් සිරස FM ධර්මාසනින් දිගහැරෙන උතුම් ධර්මදේශනාවකට සවන් දෙන්නට සූදානම් වෙන මොහොත පින්වත්නි ලෞතුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් බොහෝ කාලයක් පාරමිතා පුරලා මේ ලෝකයට පහළ වෙලා දේශනා කරපු ධර්මයේ ඇතුලේ අපි හික්මීම තුල ඒ ධර්මය අපේ ජීවිතයට ගලපා ගැනීම තුල අපිට ලැබෙන විශාලම වාග්ය තමයි අපේ හිත දමනය කරගන්න පුළුවන්කම ලැබීම. ලෝකය කියන්නේ ඊටාම පුදුමාකාර සංකර ස්ථානයක්. මේ වගේ ලෝකයක විශේෂයෙන්ම මේ වගේ කාලයක. දැන් අද කාලේ ගත්තාම අද කාලය කියන්නේ ගොඩක් සංකීර්ණ සමාජයක් දකින්න තියෙන කාලයක්. මේ වගේ කාලයක බාහිර ලෝකෙන් අපිට ලැබෙන අරමුණු ඉස්සරහා ඉන්ද්‍රකීලයක් වගේ ජීවත් වෙන්න හිත හදාගත්තේ නැත්තම් ඒ හිත හදා නොගැනීමේ ශාපය විඳින්න වෙන්න පින්වත්නි අපිටමයි. තමන්ගේ හිත දමනය නොකර ගැනීමේ ශාපය තමන්ටම විඳින්න වෙනවා. ඒ නිසායි කිව්වේ හොරෙක් තවත් භයානක හොරෙක්ට කරනවට වඩා අපරාධයක්. පාලනය නොකරගත්ත හිත විසින් තමන්ට කරනවා. ඒ විතරක් නෙමෙයි, එහි අනිෂ්ට විපාකය තමන්ට විතරක් නෙමෙයි විඳින්න වෙන්නේ. තමන්ව මේ ලෝකෙට බිහි කරපු අම්මට, තාත්තට, සහෝදර සහෝදරී ඉන්නවනම් සහෝදර සහෝදරියන්, දුව දරුවන්ට මේ හැම දෙනෙක්ටම පින්වත්නි තමන් මේ තත්පර ගානක් ඇතුළත කරගන්න වැරද්ද ජීවිත කාලෙටම බලපාන වැරද්දක් වෙන්න පුළුවන්. සමහරක් විට පරම්පරාවටම මේක බලපානවා. මේ කතන්දරය මෙහෙම කියාගෙන ගියාට ඔබට ඔබේ පැත්තෙන්ම උදාහරණ උපමාවක් අරගෙන තේරුම් කරනකම් ඔබට තේරෙන්නේ නැහැ. පින්වත්නි පහුගිය දවසක අපිට එක දුරකථන ඇමතුමක් ආවා. මේ දුරකථන ඇමතුමෙන් කතා කළේ ධර්ම ශ්‍රවණය කරපු පුංචි පුතෙක් අවුරුදු 19ක 20ක විතර තරුණයෙක්. කතා කරලා කිව්වා මම දන්න කෙනෙකුට පොඩි ප්‍රශ්නයක් කළා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට මේකට පිට වෙන්න පුළුවන්ද? මම දන්න තරුණියක් ඉන්නවා එයාට ඇගේ ජීවිතේ එකවරක් වැරදිලා ඒ වැරදීම මුල් කරගෙන ඒ වැරද්ද කරගත්තු අය දැන් මේ දරුවව බ්ලැක්මේල් කරනවා. ඒ කියන්නේ මේ දරුවව බය කරනවා. මේ වීඩියෝස් අපි මෙහෙම කරනවා මෙහෙම කරනවා කියලා බය කරලා පින්ගන්න. මේ දරුවා මගෙන් ඇහුවා ස්වාමීනි ඔබ වහන්සේට පුළුවන් ද ඒ දරුවාට කතා කරලා ඒ දරුවගේ හිත හදන්න කියලා. දැන් ඇත්තටම අපි භික්ෂුන් වහන්සේලා විදිහට අපට යම්කිසි ස්ත්‍රියක් එක්ක කතා කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒ සීමාව භාග්‍යතුන් වහන්සේ විසින් අපිට පනවපු සීමාව. ඒ නිසා පුද්ගලිකව මට දුරකථනයකින් එවැනි කෙනෙකුට අවවාදයක් උපදේශයක් දීමට නොහැකියාව තියෙන නිසා ඒ දරුවට මම සිහිපත් කළා පුතේ මං අඳුරන අක්කා කෙනෙක් ඉන්නවා අපි දන්න නීතිඥවරිය. මං ඇයව සම්බන්ධ කරලා දෙන්නම්. ඇගේ හරහා මා වෙතට ප්‍රශ්නය දාන්න මම ඒක විසඳලා දෙන්නම් කියලා. හැබැයි මේ නීතිඥවරියව නැත්නම් මේ සහෝදරියව සම්බන්ධ කරන්න කලින් ඇගේ අවාසනාවකට ඇගේ ජීවිතයට ඇය සමුදුන්නා. පින්වත්නි ඔබ දන්නවා මේ පහුගිය දවසක බෙල්ලවල දාගෙන අන්තර්ජාලයේ වීඩියෝවක් හොමාරුණා කියලා සඳහන් කරලා තිබ්බා. ඉතින් අපි ගැන හරියටම විස්තරයක් නම් දන්නේ නැහැ. නමුත් ඒ දරුවා මේ වෙනකොට බෙල්ලවල දාගෙන මිය ගිහිල්ලා ඉවරයි. දැන් බලන්න පින්වත්නි මෙතනින් අපිට ගන්න පුළුවන් ලස්සන කතාවක් තමයි මේ සිදුවීම මට ආරංචි වෙච්ච ගමන් අනේ කියලා කියවුණා. හැබැයි මම මේත් එක්කම කල්පනා කරා මිනිස්සෙක්ට ජීවිතේ වරදින්න ඕන එකපාරයි. එනිසා පුදුමාකාර ප්‍රවේශමකින් ජීවත් වුණේ නැත්තම් මේ තියෙන පුංචි කාලය තුල පිටින් එක පාරක් වැරදීම ඇති මුළු ජීවිතේම කණ පිට ගහන්නේ. එකම එක වරක් තමන්ගේ හිත දමනය කර ගැනීමෙන් හිත මිදුණොත්, ඒ කියන්නේ අනවශ්‍ය දෙයක් කරා හිත යොමු වුණොත්,
ඒ හිත යොමු වීම ඇති අපේ ජීවිතේ ඉවර වෙන්න. ඒ හිත යොමු වීම ඇති අපේ ජීවිතය එතනින් නතර වෙන්න. ඒ නිසා මගේ පින්වත්නි මේ සමාජ ජීවත් වෙනකොට එක වරක්වත් වරදින්නේ නැති වෙන්න. එහෙමයි ජීවත් වෙන්න ඕනේ. එක වරක්වත් වරදින්නේ නැති වෙන්න තමන්ගේ හිත හදාගන්න. හැබැයි අපි දකිනවා වර්තමාන සමාජ රටාව දිහා බලනකොට එක වරක්වත් වරදින්න තියා සම්පූර්ණ වරදින්නම තමයි ජීවිතේ සකස් වෙලා තියෙන්නේ. නේ දැන් අපේ තරුණ දරුවන්ගේ හිත අරගෙන බලන්න. විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා බලන්න. ඒ වගේ සම්පූර්ණ පින්වත්නි ඉස්සර වගේ දැන් අධ්‍යාපනය කියන්නේ විනයක්. කෙනෙක්ට විනය ලැබෙන්නේ හික්මීමක් සඳහා. එතකොට අධ්‍යාපනයේ පරමාර්ථය හික්මීමයි. අධ්‍යාපනය තුලින් රටට බිහි වෙන්න ඕන හික්මුණු සමාජයක්. හැබැයි වර්තමාන අධ්‍යාපන රටාව අරගෙන බලන්න. හික්මුණු සමාජයක් තියා නේ විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා බලන්න, පාසලකට ගිහිල්ලා බලන්න මොන තරම් ওই පාසලක අපි දන්නවා වැසිකිළියකට වගේ ගිහිල්ලා බිත්තියක් දිහා බැලුවොත් නේ මොන තරම් අර පුංචි ළමයි 8 වසර 9 වසර 10 වසරේ ළමයි තනිකර මේ දේවල් වල පරුෂ වචන ලියලා තියෙනවා. හිතා ගන්නවත් බෑ පිංගුදී ඒ තරම් පරුෂ වචන ලියලා තියෙනවා. එහෙම අදි සංකර වෙච්ච සමාජයකට කොච්චර මේ සමාජයේ පරිවර්තනය වෙලාද කියනවනේ. අද අපේ රටේ පුළුවන් ද බලන්න ස්ත්‍රියකට තනියෙන් පාරේ බහැලා යන්න රැයට බෑ. ඇයව වැටෙන්නේ වෛශ්‍යාවක් ගන්නට. හැබැයි පිට රටවල් වල තවම සමහරකට පිංගුදී මේ බුදුදහම නැහැ. ඕන වෙලාවක රැයට පාරේ බහැලා යන්න පුළුවන්. කිසිම කෙනෙක් බලන්නේවත් වේලු කරන්නේවත් අනම්මනම් කියන්නේවත් නැහැ. හැබැයි අපේ රටේ පුළුවන් ද ස්ත්‍රියකට රැය 9න් 10න් පස්සේ තනියෙන් පාරේ බහැලා යන්න බෑ. හේතුව තමයි සංකර වෙච්ච මානසිකත්වයක් තියෙන සමාජය ස්ත්‍රිය දිහා බලන්නේ තනිකර පින්වත්නි පුදුමාකාර කාමුක ඇසකින්. මේකේ හානිය කොච්චර බලපාලාද කියනවනම් පින්වත්නි සඳහන් කරනවා මේ කෙනෙක්ට ඒ කාමුක ඇසීමෙන් බැලීමේ තැනට අපිව පත් කරලා තියෙන්නේ වෙන කවුරුත්වත් නෙමෙයි. පින්වත්නි සමාජය විසින්මයි. දැන් උදාහරණයක් විදිහට මේ පින්වත්තුල හොඳට බලන්න කඩේකට ගිහිල්ලා බැනීමක් ගන්න. දැන් බැනීම පිරිමි දරුවන්ට හදන එකක් නෙනේ. හැබැයි බැනියමේ කවරේ ගහලා තියෙන ස්ත්‍රී රූපයක්. දැන් මොකද මේ කරන්න හදන්නේ? බැනියම විකුණ ගන්න කාවද මෙතන මාකට් කරවන්න හදන්නේ. පින්ගන්දි මේ ඔය අපි සමහරක් පාරේ යනකොට දකිනවා මේ මාළු විකුණන තැන් තියෙනවා. මාළු විකුණන තැන්වල දැන් මාළු විකිණීමට ඇත කියලා බෝඩ් ගහලා නැහැ. තියෙන්නේ කොහොමද ස්ත්‍රී රූපයක් හිටවලා මාළුවෙක් වර මෙහෙම නැට්ටෙන් අල්ලගෙන පාරට පෙන්න අල්ලන් ඉන්නවා. කවුද අල්ලන් ඉන්නේ? ස්ත්‍රිය. ඒ රූපය පාට කරලා තියෙන විදිය දිහා බැලුවොත් තනිකර කාමයේ උද්දීපනය වෙන විදිහටමයි. ඒ කියන්නේ අයෝනිසෝ මනසිකාරයෙන් මේ රූපය දිහා බැලුවොත් ඒ රූපයත් ඇති කෙනෙක්ට කාමයේ කියනක තමන්ගේ මනස උද්දීපනය කරගන්න. දැන් අර මාළුව විකුණ ගන්න ප්‍රොමෝට් කරන්න කාවද සමාජය? රාගය කියනක ප්‍රොමෝට් කරනවා. බලන්න අයිස්ක්‍රීම් කප් එකක් අරගෙන බලන්න කාර් එකක් විකුණ තැනකට ගිහිල්ලා මේ හැම තැනකදීම රාගය කියන්නේ මිනිස්යාගේ හිතේ තියෙන රාගය කියන එක ඇවිස්සෙන විදිහට තමයි පින්වත්නි සමාජය අද අපිට හැමදේම හැඩගස්වලා තියෙන්නේ. තැනකම මිනිස්යාගේ මානසික මට්ටම හූර මේ සංකර සමාජය සංකර කිරීම බලාපොරොත්තුෙන් ඇතිවෙච්ච දේවල් විතරයි තියෙන්නේ. පින්වත්නි මේ කියන කතාව ඔබට හිතේ ස්වාමීන් වහන්සේ මේ එහෙම නැද්දෝ කියලාවත් නැද්ද කියලා බලන්න නම් ඔබට කරන්න තියෙන හොඳම දේ තමයි පත්තරයක් ගන්න. ඔය ඉරිදට එළියට දාන පත්තරයක් අරගෙන බලන්න ඔය වගේ තියෙනවා. ඉස්සර අපිට මතකයි දැන් නම් අපි පත්තර බලන්නේ නැහැ. මේ අතිරේක කොටස්. ඔය අතිරේක කොටස් වල සම්පූර්ණ පින්වත්නි පිටු පිරෙන්න මොනවද තියෙන්නේ? දැනුම වෙන දේවල් තියෙනවද? විද්‍යාව ගැන ලියලා තියෙනවද? තාක්ෂණය ගැන ලියලා තියෙනවද? නැහැ. පින්වත්නි පිටුව පිරෙන්න බාගෙට නිරාවරණීය වෙච්ච ශරීර තියෙන ස්ත්‍රී රූප තමයි ගහලා තියෙන්නේ. ඒව ගෙනල්ලා කාමරවල ගහ ගන්නවා. ඊට පස්සේ ඒව දකින්න මානසිකත්වය අර වගේ අදි සංකර සමාජයකට යන්නේ. පින්වත්නි අපිට ලැජ්ජයි පත්තරයක් පෙරලලා බලන්න සමහරක් තැන් වලට ගියාම මොනවද මේ රටේ වෙන්නේ කියලා පත්තරයක් පෙරලලා බලන්න ලැජ්ජයි. ඒ වගේ තියෙන රූප දිහා අපි හොඳටම දන්නවා භික්ෂුවක් විදියට පුදුමාකාර හිත පාලනයකින් මේ භික්ෂුත්වයේ රැඳෙන්නේ. මිනිස්සු මේක හූරන්නමයි හදන්නේ. අපි පන්සලකට එන මිනිස්සු එහෙමයි. ඊට පස්සේ පාරකට තොටකට බණකට ගිහිල්ලා බණ ටිකක් කියන්න බෑ. ඒ ටික අහන මිනිස්සු ටික හැසිරෙන්නේ එහෙම. ඒ නිසා තනියෙන් භික්ෂුවක් විදියට අපි පුදුමාකාර පාලනයක ඉන්න නිසා අපි දන්නවා මේකේ අපහසුව කොච්චරද කියලා. හැබැයි සාමාන්‍ය මිනිස්සෙක්ට මේක තේරෙන්නේ නැහැ. හේතුව තමයි අකුසල සාධාරණ චෛතසික කියලා චෛතසික 4ක් තියෙනවා. ධර්මානුකූල පැත්තෙන් මේක තේරුම් ගන්නකො. කෙනෙක්ගේ හිතේ රාගයක් හරි ද්වේෂයක් හරි නැගුණාම එයාගේ හිතට බලපානවා කියනවා පින්වත්නි අකුසල සාධාරණ චෛතසික 4. මෝහය, අහිරිකය, අනුත්ප්පි, උද්ධච්චය. මෙන්න මේ 4. මෝහය කියලා කියන්නේ ඇත්ත වහන ගතිය. හරිද? කෙනෙක්ගේ හිතේ රාගයක් ඇති වුණාම අපි අද රාගය ගැන කතා කරන නිසා වැඩිපුර මම මේක රාගය පැත්තෙන් උපමාව පෙන්නන්නම්. කෙනෙක්ගේ හිතේ රාගයක් ඇති වුණාම එයාගේ හිතේ පළවෙනියට මෙන්න
ස්වභාවය තමයි ඇත්ත වහන ගතිය නැත්තම් මෝහය කියලා කියනවා. පිටුනේ ඇත්ත වහනවා මේ ලෝකේ පළවෙනියටම බලන්න අම්මට පුතාව පේන්නේ. පුතාට අම්මව පේන්නේ. අයියට නංගිව පේන්නේ නෑ. නංගිට අයියව පේන්නේ නෑ. තාත්තට දුවව පේන්නේ නෑ. දැන් මීයේ පෙරේදා කම්ප්ලේන් එකක් එනවා අපි දන්න පොලිසියකට තාත්තා අවුරුදු ගණනක් තමන්ගේ දුවව දූෂණය කරලා කියලා. දැන් බලන්න පින්වත්නි මොන තරම් මේවා ඇහෙනකොට ඇඟි හිරි වැටෙන්න ඕන. මගේ පින්වත්නි මේවා අපිට අහන්නවත් පුළුවන් දේවල් නෙමෙයි. මේ තාත්තට දුවව පේන්නේ නැති කලේ කවුද? තාත්තගේ හිතේ ඇතිවෙච්ච රාගය කියන එක තාත්තට ඇත්ත වැහුවා. ඇත්ත වහනකොට මොකද උනේ? අහිරිකය, බය නැති වුණා. පාපයට තියෙන බය නැති වෙනවා. බය නැතිවීමත් එක්ක මොකද වෙන්නේ? අනොත්ප්පය. කියන්නේ හිරියොත්ප්ප කියන්නේ ලෝකපාලක ධර්මනේ. ඔත්ප්පය කියලා කියන්නේ ලැජ්ජාව කියන එක නැති වුණා පින්වත්නි. මෙන්න බලන්න ඇත්ත වැහුණා, බය නැති වුණා, ලැජ්ජාව නැති වුණා. දැන් මොකද වෙන්නේ? උද්දච්චය කියන එක එනවා. ඒ කියන්නේ නොසන්සුන් භාවයට හිතපත් වෙනවා. ඔන්න ඔය නොසන්සුන් භාවයත් ඇත්ත වහන ගතියත් නිසා ලැජ්ජා බය නැතිවීම තුල තාත්තට දුව පේන්නේ නැති වෙන එක සාධාරණයි. අද මේ බණ ටික අහනවා නම් රත්තරන් පුතාලා තමන්ගේ හිත දිහා බලන්න. මේ තමයි ඇත්ත. ඔබේ දුරකථනයක් වෙන කෙනෙකුට දෙන්න පුළුවන්ද බලන්න මේක තියාගෙන පරීක්ෂා කරන්න කියලා. ඔබේ අන්තර්ජාලයේ අතීතයේ බලන්න ගිහිල්ලා ඔබ මොනවද දුරකථනයත් එක්ක කරලා තියෙන්නේ කියලා. අද පින්වත්නි මේ ලෝකෙ පුදුමාකාර විදිහට නරක දේවල් වලට යොමු වෙලා. දුරකථනයක් ගත්තත් නරක දේවල්. පොතක් ගත්තත් නරක දේවල්. පත්තරයක් ගත්තත් නරක දේවල්. මෙන්න මේ පාලනයක් නැතිකම නිසා ඔබට මොකද වෙලා තියෙන්නේ? ඔබට බස් එකකට නගින්න බෑ. හරිද? ඔබට ඔබේ තැන අමතක වෙනවා. ඔබට ඔබේ තත්ත්වය අමතක වෙනවා. මෙන්න මේ තත්ත්වය අමතක වීමත් එක්ක අපි දැන් ඕන තරම් දකිනවා. එක දවසක් මම දැක්කා එක පිරිමි දරුවෙක්ට පුදුමාකාර විදිහට ගහනවා බස් වල එක තියාගෙන. මේ වීඩියෝ එකකින්. පින්වත්නි බලන්න විවාහ වෙලා නම් ඒ විවාහ වෙච්ච බිරිඳට ඒ වීඩියෝ එක බලනකොට කොච්චර අමාරුවක්ද කියලා. හිතන්නේ තාත්තගේ දරුවා මේක බැලුවොත් පින්වත්නි බැඳලා ගහනවා. හිතන්න ඔබට කවදා හරි මේක වුණොත් ඔබේ හිත පාලනය කරගැනීමකින් තොර එනිසා ඔබේ හිත පාලනය කරගන්න. නැත්තම් අර බිරිඳ දරුවා ඒ කොහොමද ආපහු සමාජයට මුහුණ දෙන්නේ? නේ බස් එකක මේ වගේ සිදුවීමක් වුණොත් ඔබ බස් වල යනවා ඕන තරම්. ওই බස් වලට එන්නේ පුදුමාකාර මනස විකෘති කරන අරමුණු. ඒවා ඇවිල්ලා මේ සංවර ශාන්ත දාන්ත විදිහට මේ අපේ හිත පාලනය කරන අපේ හිත සංයමයටපත් කරන අරමුණු ලෝකෙ දැන් නැහැ. ඊට පස්සේ බලන්න දැන් බස් එකේ තියෙන ටීවී එක දිහා. මිනිස්සු වර තමන්ගේ කාමයේ උද්දීපනය කරගෙන නැගපු තැන ඉඳන් බහින තැන වෙනකන් යනවා. ඊට පස්සේ ඔබ කියන්න එපා මේ සමාජය නරකයි. මේ සමාජය හරි කාමුකයි. මේ සමාජය රාගිකයි. ඔබ තමයි මේ රාගයට අවස්ථාව සැලසුවේ. ඔබ තමයි මේ කාමයට අවස්ථාව සැලසුවේ. අපි දන්නවා බස් කීපයක් තියෙන්නේ මේ ඊටාම බස් කීපයක් තියෙනවා හවස බණ යනකොට බණ ටික දාන්න. හවස පිරිත් ටිකක් යනකොට පිරිත් ටික දාන්න. මතක තියාගන්න. ඔබේ දරුවව හෙට ඔබ පාරට දාන්න ඕන පින්වත්නි. ඔබේ දුවව හෙට ඔබ පාරට දානකොට මෙන්න මේ සංකර සමාජයට නම් ඔබට ඔබේ දුවව දායාද කරන්න වෙන්නේ. ඔබට ඔබේ දුව ගැන අනාගතය ගැන වග කියන්න පුළුවන් කමක් නැහැ. මම දන්නවා හොඳටම ඔය එක රෙස්ටුරන්ට් එකක් තියෙනවා. මම ඉන්න පළාත නිසා මම මේක කියන්නම්. පන්ති යන්න කියලා නගින ළමයි ටික ඔක්කොම පන්තියට යන්නේ නැහැ. මොකද කරන්නේ? අර මග රෙස්ටුරන්ට් එකෙන් බහිනවා. ඒ රෙස්ටුරන්ට් එකෙන් බැලේ ළමයින්ට ඩෙන්ටිය නැහැ. ඩෙන්ටිය නැති නිසා රෙස්ටුරන්ට් එකෙන් හොරා ඩෙන්ටි හදාගෙන ඒ ළමයින්ව ඇතුළට ගන්න. බලන්න මේ ළමයින්ගේ මේ මල් කැකුළු වල ජීවිත මෙතන විනාශ වෙන විදිහ. අම්මලා හිංසක අම්මලා දන්නේ නැහැනේ දරුවා පන්ති යනවා කියලා සල්ලි ඉල්ලන් ගියාම අම්මලා හිතන්නේ දරුවා පන්ති ගියා කියලා. හැබැයි බස් එකෙන් ඇහුවාම කියනවා කිසිම දරුවෙක් පන්තිය ගාව බහින්නේ නැහැ. ඊට කලින් ඔක්කොම අර මගේ රෙස්ටුරන්ට් එකේ බහින්න පුරුදු වෙලා. මේ රෙස්ටුරන්ට් එක එහා පැත්තේ තියෙන ෆාමසි එකක්. මේ ෆාමසි එක ගාවට ගිහිල්ලා ඇහුවාම මේ ෆාමසි එකේ වැඩ කරන සිංහල බෞද්ධ කොල්ලෙක් කියනවා ස්වාමීන් වහන්සේ මොකද කරන්නේ? මම මගේ ජොබ් එක කරනවා. මේගොල්ලෝ ඇවිල්ලා රුපියල් 300 ගානකට තියෙන ඊටාම ලාබාලම පෙත්තක් අරගෙන යන්නේ. ස්වාමීනි මේ පෙත්ත එක දිගට දෙතුන් පාරක් වැළඳුවොත් අලුත දරුවෙක් හම්බ වෙලා නැති මව් කුසක්. ඒක වළඳ නිස්ත්‍රිය සදාහටම වඳභාවයටපත් වෙනවා. ආපහු දරුවෝ හදන්න බෑ. ඇයි? අර පෙත්ත පාවිච්චි කිරීමේ අනිෂ්ට විපාකයේ අම්මට ආපහු දරුවෝ දෙන්නේ. හිතන්න ඔබේ දරුවෝ ඔබ දායාද කරන්නේ මේ වගේ සමාජයකට. ඔබට සමහරකට හිතෙන්න පුළුවන් මම මෙහෙම කියනකොට මේ ස්වාමීන් වහන්සේ අපේ දරුවෝ නම් එහෙම නෑනේ කියලා. හැබැයි ඔබත් එක්ක ඔබේ දරුවා මේ වෙලාවේ බණ ටික අහනවා. අහන්න නැත්තම් දැන් එන්න කියන්නේ මේක ඉස්සරහට. ඇවිල්ලා මේ ටික අහගන්න කියන්නේ. පින්ගන්නේ සමහරකට ඔබේ දරුවා අද වෙනකම් ප්‍රවේශම් වෙන්නේ නැති. හැබැයි ඔබේ දරුවාගේ හෙට දවස ගැන වග කියන්න ඔබට බෑ. මොකද මේ සංකර සමාජයේ ඔබේ දරුවව ඇදලා දාන්නෙත් එතනට. ඔබේ දරුවාගේ මානසික මට්ටම අද මේ පුංචි දරුවෝ මං හොඳටම දකිනවා අපේ දහම් පාසල් වල අපි දකිනවා ඉස්කෝලවල වලට ගියාම පින්වත්නි ඒ දරුවන්ගේ මනස පුංචි කාලේ ඉඳන් 6 වසර 7 වසර ඉඳන් ගොඩ ගන්න බැරි තත්වයකට වැටිලා ඉවරයි.
ක්‍රීම් පවුඩර් ගාගෙන ඇයි මේ සුවඳට ලස්සනට ඉන්නේ ඒකේ ප්‍රශ්නයක් නෑ. හොඳට සුවඳ ගන්න මොනරියක් වගේ ජීවත් වුණාට කමක් නෑ. හැබැයි අපි හොඳටම දන්නවා පින්වත්නි. අද ළමාසාරියක් ඇඳක් දරුවෙක් අපිට බයයි. මම මේ ඔබට මගේ ජීවිත අත්දැකීමක් කියන්න. අපිට බයයි සමහර දහම් පාසල් ළමයින්ගේ මූණ දිහා එකෙල්ල බලන්න. ඇයි ඒ හිත්වල ඒ තරම් ඒ ඇස්වල රාගයක් පේනවා. ඒ ඇස්වල ඒ තරම් පින්වත්නි කාමුක සමාජයකට බර වෙච්ච ගතියක් පේනවා. එවැනි දරුවන්ව අපිත් දුරස් කරලා ජීවත් වෙන්න මොකද අපිට හදන්න තියා අපිටවත් කෙලින් මූණ දිහා බලා ගන්න බෑ. ඒ නිසා මේ අධි සංකර සමාජයක හාමුදුරුවෝ සිවුරු වැරලා යන්නේ ඇයි කියලා අහන්න එපා. සිවුරු වැරලා යන එක සාධාරණ එවැනි සමාජයක් තුල. ඔබේ ඔය ළඟ ඉඳගෙන බණ අහන දරුවා මේ බණ ටික අහන්න දෙන්න ආපස්සරිය. මේ රේඩියෝ එක වැඩි කරන්න දරුවන්ට ඇහෙන්නේ. පින්වත්නි දැන් ඔබ තවත් කාරණාවක් කල්පනා කරලා බලන්න. ඒ තමයි දැන් ඔබට මෙහෙම කියනකොට හිතෙයි මගේ දරුවා කොයි පැත්තෙන්ද මම නවත්ත ගන්න ඕනේ කියලා. අම්මේ තාත්තේ ඔබ මතක තියාගන්න ඔබේ දරුවව පළවෙනියට පරීක්ෂා කරන්න ඔබේ දරුවා ඇසුරු කරන යාළුවා ගැන නෙමෙයි යෙහෙලිය ගැන. මොකද දැන් ඉස්සර අම්මා කෙනෙක්ට බය තිබ්බේ මගේ දරුවා මගේ ගෑනු දරුවා කොයි වගේ පිරිමි දරුවෙක් එක්ක යාළු වෙයිද දන්නේ. කොයි වගේ දරුවෙක් එක්ක පැටලෙයිද දන්නේ. යහපත් දරුවෙක් වෙයිද අයහපත් දරුවෙක් වෙයිද කියලා. හැබැයි දැන් වර්තමාන සමාජය ඔබ පරිස්සම් වෙන්න. ඇසුරු කරන කොල්ලා නෙමෙයි. ඇසුරු කරන පිරිමි දරුවා නෙමෙයි. ඔබේ දියණිය ඇසුරු කරන යෙහෙලිය දිහා බලන්න. මොකද ඇය තමයි ඔබේ දරුවකව නරක කරන පළවෙනි අඩිතාලම දාන්නේ. අම්මේ ඔබ ඔබේ දරුවගේ අල්මාරිය අරලා බලන්න. ඒවා ලොක් කරලා නිකන් ඉන්න දෙන්න එපා. ඔය අල්මාරිය වල දරුවන්ගේ අනාගතයම සැඟවිලා තියෙන අවස්ථා වැඩි. මේක වැඩි පස්සට දාන්න එපා පින්වත්නි. මොකද මේක ඔබේ දරුවගේ ජීවිතයත් එක්ක බැඳිච්ච කාරණා. ඔබ පරීක්ෂා කරලා බලන්න ඔබේ දරුවා ඇසුරු කරන කෙනා දරුවගේ වයසට වඩා වැඩිහිටි කෙනෙක්ද? ගෑනු යාළුවා හරි මං කියන්නේ මේ ස්ත්‍රී යෙහෙලිය. ඇයට වඩා වයසින් අඩු කෙනෙක්ද? මොකද මේ එකම වයස් අඩු වයස් වැඩි කියන අයව ඇසුරු කිරීම තුළ ඔබේ දරුවා වැරද්දකට යොමු වෙන්න පුළුවන් ඉඩකඩ වැඩි. ඔබේ දරුවා අතිශය සංකර වෙච්ච කෙනෙක්ව ඇසුරු කරනවා නම් අම්මා තාත්තා කියන දේ අහන්නේ නැති වැඩිහිටි අයෙක්ව ඔබ පරිස්සම් වෙන්න. ඔබේ දරුවට දෙකක් ගහලා හදාගන්න. ඒකද මේ දරුවට ගහනවා කියන එක නරක කාරණාවක් එහෙම නෙමෙයි. වර්තමානයේ හරි බයයි අම්මලා තාත්තලා දරුවෙක්ට නඩුවම් කරන්න. හැඳි නොගා හදන හොද්ද රස නෑ වගේ. පහරක් ගහන්නේ නැතුව හදන දරුවා රස නෑ. ඒ නිසා අපි වැරද්දක් දැක්කොත් ඔය පුංචි කාලේ ඔබට කමක් නෑ. ඔබට පව් සිද්ධ වෙන්නේ නෑ. තරහින් නෙමෙයි මගේ දරුවව බේර ගන්නවා කියන සංඥාවෙන් පහරක් රිදෙන්න ගහන්න. රිදෙන්න ගහලා ඕනවට වඩා මුරණ්ඩුකම් දානවනේ. දැන් අද තියෙන වැරද්දක් තමයි මේ අම්මයි තාත්තයි එකිනෙකට බැඳිලා නැතිකම. කියන්නේ දැන් අම්මා දකින්නවා දරුවගේ අඩුපාඩු. නැත්තම් තාත්තා දකින්නවා දරුවගේ අඩුපාඩු. අම්මා දරුවගේ අඩුපාඩු දැකලා තාත්තට කියවහම තාත්තා ඒක ගණන් ගන්නෙ නෑ. තාත්තා දැකලා කියවහම අම්මා ඒක ගණන් ගන්නෙ නෑ. එක්ක තාත්තා දුවව සුද්ධ කරනවා නැත්තම් අම්මා දුවව සුද්ධ කරනවා. එක්ක තාත්තා පුතාව සුද්ධ කරනවා නැත්තම් අම්මා පුතාව සුද්ධ කරනවා. මේ අනිත් එක තමයි පිරිමි දරුවන්ගේ අම්මලා. පිරිමි දරුවන්ගේ අම්මලා මතක තියාගන්න ඔබ සමාජයට දරුවෙක් බිහි කරා නම් ඒ දරුවන්ව අවජාත දරුවන් බවට පත් කරන්න එපා. ඒ දරුවා තවත් කෙල්ලෙක්ගේ ජීවිතය විනාශ කරයිද? තවත් කෙල්ලෙක්ගේ ජීවිතයට හානියක් පමුණුවයිද? අහිංසක අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි මලක් වගේ හදපු මල් කැකුලක් විනාශ කරන්න ඔබේ දරුවව හදන්න එපා. ඔබේ දරුවව මගේ රත්තරන් පින්වත්නි පොඩි කාලේ ඉඳන් හික්මවන්න. ඒ නොහික්මෙව්වොත් මතක තියාගන්න ඔබටත් බන්ධනාගාරයකට බත් එකක් අරගෙන යන්න වෙන දවස වැඩි ඈතක නෙමෙයි. ඔබටත් පරිවාසයකට බත් ටිකක් අරගෙන යන්න වෙන දවස වැඩි ඈතක නෙමෙයි. ඒ නිසා ඔබේ දරුවව පුදුමාකාර ආදරෙන් හික්මවන්න. ගුණධර්ම කියලා දෙන්න. දැන් අර ඉස්සර කවියක් තියෙනවා නෙමෙයි. පින්මද පුතුන් සියයක් ලදුවත් නිසරු ගුණ නැන දෙකෙන් යුතු පුතුමය ඊතා ගරු. මොකෙන්ද යුතු වෙන්න ඕනේ කිව්වේ? ගුණ නැන දෙකෙන්. අද දරුවෝ මොනවයින්ද යුතු වෙලා තියෙන්නේ? අද අම්මලා තනිකරම පෙන්නන්නේ නැන විතරයි. ගුණ නැහැ. ඒකන්දි මතක තියාගන්න. ගුණ නැති නැන ඇති දරුවන් හරියට අඳුරු තාරකා වගේ. හැබැයි ගුණයි නැනයි දෙකම තියෙන දරුවා හරියට පුන් සඳක් වගේ. මේ මුළු ලෝකෙම අඳුරු දුර කරන්න පුළුවන් කෙනෙක්. ඒ නිසා නැන පැත්ත නෙමෙයි ඔබ බලන්න දරුවගේ ගුණ පැත්ත. දහම් පාසල කියන එක හැදිලා තියෙන්නේ ඒ නිසා. මේ වර්තමාන රට පින්වත්නි මේ රට ඊටාම සංකර රට. මට ඇත්තටම හිතෙනවා තව ටික දවසකින් අපිට මේ රට දාලා යන්න වෙයිද කියලා. මේ රටේ සිස්ටම් එක නැත්තම් මේ රටේ ක්‍රමවේදී ඊටාම නරකයි පින්වත්නි. බලන්න දැන් අද අන්තර්ජාලයට ගිහිල්ලා අන්තර්ජාලයේ සමහර වීඩියෝ දර්ශන තියෙනවා මේ අපි බලලා නෙමෙයි අපිට බලපු අය කියන කතා. ස්වාමීන් වහන්සේ මෙන්න මෙහෙම ප්‍රශ්න සමාජයේ තියෙනවා. මේව අපි කොහොමද නවත්ත ගන්න කියලා අපෙන් අහනවා. පින්වත්නි අපි මොකද කරන්නේ? අපි දේශපාලනය කරන්න ඊට පස්සේ කයි හාන්දරුවන්න ඡන්දෙ ඉල්ලුවා කියලා. සමහර ඔය බියුටි සැලුන් වලයි අර සැලුන් වලයි මේ සැලුන් වලයි කියන සහෝදරයෝ පින්වත්නම් කියන්න බෑ.
සහෝදරයෝ මොකද කරන්නේ ඇවිල්ලා මේ මහා පරුස වචන කියනවනේ. බලන්න පින්වත්නි ප්‍රසිද්ධ සමාජයක මේක ග්‍රාමීය සැඟවිච්ච ධර්ම. ඊටාම ලැජ්ජාවෙන් කතා කර යුතු දේවල්. බුදුරජාණන් වහන්සේ අපිටත් කියලා තියෙනවා. මේවා ගැන කියනවා නම් වටාත්තෙන් මූණ වහගෙන කියන්න කියලා. ලැජ්ජාව එච්චරක්. මේවා අද ප්‍රසිද්ධ සමාජයට ඇවිල්ලා මට මෙච්චර මුදලක් දෙන්න. මගේ දුරකථන අංකය මේක. මේවා කියනකම් මේ රජයවල් නිදිද? මේවා ඇයි මේවට වාරණ දාන්න බැරිද පින්වත්නි? අපි මේවට වාරණ දාමු. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත් එක්ක ප්‍රදේශීය සභාවත් එක්ක එකතු වෙලා ඔබ දාගන්නකෝ නීතියක් ඉරිදට දහම් පාසල් විතරයි පන්ති තියන්න දෙන්නේ නැහැ කියලා. මම දැකපු දෙයක් තමයි මේ. අද අම්මලා තාත්තලා දරුවෙක්ව දහම් පාසල් ලෙවලත් බලන්නේ මොකද්ද? අයන්න හරියට ලියලාද? ආයන්න හරියට ලියලාද? විභාගේ පාස් වෙලාද? දහම් පාසල් ලෙවන්නේ විභාග ලියන්න නෙමෙයි. මතක තියාගන්න. දහම් පාසල් ලෙවන්නේ දරුවෝ ඩොක්ටර්ස්ලා කියන්න නෙමෙයි. ඒ නැන ලබලා දෙන්නේ ඉස්කෝලේ. දහම් පාසලෙන් දෙන්නේ ಗುಣ. හාමුදුරුවෝ කෙනෙක්ට හරියට වඳින්නේ කොහොමද? ස්වාමීන් වහන්සේ නමකට වැඳගෙන කතා කරන්නේ කොහොමද? හිතේ නැගෙන රාගය පාලනය කරගන්නේ කොහොමද? හිතේ නැගෙන ද්වේෂය පාලනය කරගන්නේ කොහොමද? ಗುಣ වලින් යුක්ත කෙනෙක් ඇත්තටම පුදුම අප්‍රිය සහගත බවක් තියෙන්නේ. මට නම් ඇහිලා නෑ මගේ පින්වත්නි දරුවන්ගේ ಗುಣ හදන්න කතා කරන තැන. ඒවට කතා කරන්න ගියාම ඒගොල්ලන්ට අපිව පේන්නේ ජාතිවාදියෝ වගේ, ආගම්වාදියෝ වගේ. ඉතින් ජාතිවාදියෝ කියලා බයිනවා. ආගම්වාදියෝ කියලා බයිනවා. නැත්තම් වෙන මොන හරි කියලා බයිනවා. නෑ. අපි ජාතිවාදී නෑ. හැබැයි අපි මේ රටට ආදරේ. අපි ආගම්වාදී නෑ. හැබැයි මේ බුද්ධ ශාසනය කියන්නේ අපේ පණ. ඒ නිසා මේ බුද්ධ ශාසනය රැකුණොත් හිත පාලනය කරගන්න පුළුවන්. හිත පාලනය කරොත් අර වගේ අයහපත් පැත්තකට සමාජය ඇදගෙන වැටෙන්නේ නෑ. නැත්තම් මතක තියාගන්න. ජීවිතේ එකපාරක් කෙනෙක්ට වැරදුනොත් මගේ රත්තරන් පින්වත්නි මේවා මේ තාම ප්‍රායෝගික දේවල් ආපහු සැරයක් එක ගොඩ ගන්න බෑ. හිතන්නකෝ ඔබ දූෂණ චෝදනාවකට අහු වෙලා හිරේ ගිහිල්ලා ආව කියලා. ඒ කැලල මකා ගන්න ආපහු මේ ජීවිතේ ඔබට පුළුවන්ද? සමාජය ඔබ දිහා බලන්නේ කවුරු දිහා බලනවා වගේද? ඒ නිසා එකපාරක්වත් වරදින්න දෙන්නේ නැතුව තමන්ගේ හිත පාලනය කරන්න. ඒකට ඔබට ලැබිච්ච ශ්‍රේෂ්ඨතම ඖෂධය තමයි බුදුදහම කියන එක. මගේ පින්වත්නි පොයට ওই දරුවව පන්සල් එක්කන් යන්න. පන්සලට ගිහිල්ලා ස්වාමීන් වහන්සේලාගේ රැකවරණය ලබා දෙන්න. ස්වාමීන් වහන්සේලා සිල් රකින්න ගුණ පුරන ගුණ පිළිවෙත්වල මිනිසුන් සමාදන් කරවන භික්ෂුවක් ගාවට ඔබේ දරුවව යවන්න ඔබ බය වෙන්න එපා. මේ ශාසනය ලස්සන ශාසනයක්. පරාර්ථය වෙනුවෙන් කැප කරපු ශාසනයක්. ආත්මාර්ථය අතහැරපු ශාසනයක් සමහර තැන්වල. එවැනි තැනකට ඔබේ දරුවව යොමු කරන්න. දහම් පාසලට යොමු කරන්න. මේ බුද්ධ ශාසනය ලැබිච්ච වෙලාවේ ඔබේ හිත පාලනය කරගන්න. මේ තථාගත ධර්මයේ උපකාරී කරගන්න. මොනවද බුදුරජාණන් වහන්සේ මේකට අපිට කියලා තියෙන්නේ? කියලා තියෙනවා මෙන්න මෙහෙම කල්පනා කරන්න කියලා. අත්තිමස්මින් කායේ කේසා ලෝමා නකා දන්තා තචෝ මන්සන්නහාරු අට්ටි අට්ටි විච්ච. මේ ශරීරයේ තියෙන දේවල් ගැන කල්පනා කරන්න. බලන්නකො මේ පොඩි දෙයක් කරන්න තියෙන්නේ. කොහොමද කල්පනා කරන්නේ? උද්දං පාදතලා අධෝකේස මත්තකා තච්චපරියන්තම් පූරං නානප්පකාරස්ස අසුචිනෝ පච්චවික්කරේ. මොකද්ද මේ කිව්වේ? මේ ශරීර අසූචි වලින් හැදිලා තියෙනවා කියලා කල්පනා කරන්න කියලා. බලන්න පින්වත්නි වෙන මොනවත් නැහෙනි. මානසික බෙහෙත් ගන්න කිව්වද? මනෝවෛද්‍ය උපකාර ගන්න කිව්වද? නෑ. පැත්තකට ගිහිල්ලා ලෝකයේ තියෙන ඇත්ත පිළිබඳව පොඩ්ඩක් කල්පනා කරන්න. ඒකයි ඔබේ දරුවව ධර්මයට චුට්ටක් යොමු කරන්න කිව්වේ. බණ අහනකොට මේව ඇහෙනවා. මේව ඇහෙනකොට මාන්නය කැඩෙනවා. තමන්ගේ ශරීරය ගැන ඇත්ත තේරෙන්න ගන්නවා. අනුන්ගේ ශරීරය ගැන ඇත්ත තේරෙන්න ගන්නවා. මේ බලන්න පින්වත්නි වෙනදී. ඔන්න අපි හැමතිස්සෙම අහුවෙන තැන තමයි දැන් අපිට වර්ධින තැන තමයි අපි මේ ලෝකයේ සැප විදියට අල්ලගන්නවා. ඒ කියන්නේ සුබ සංඥාවෙන් ගන්නවා. ඔන්න දරුවෙක් හොඳට ඕලෙවල් වලට පාඩම් කර ඉන්නවා. කර ඉඳලා බස් එකකට නැගිනවා. නැගලා යනකොට මෙයාගේ ඉස්සරහට එනවා ස්ත්‍රී රූපයක්. දැන් මෙයාට මොකද වෙන්නේ බලන්න. මෙයා පළවෙනියටම ස්ත්‍රී රූපය දකිනවා. දැක්කට පස්සේ මෙයාට පළවෙනියටම අර ස්ත්‍රී රූපය දැකීම නිසා සතුටක් උපදිනවා. ඒ සතුට නිසා යාට සැප වේදනාවක් උපදිනවා. ඒ කියන්නේ ඒක සැපයි විදියට ග්‍රහණය වෙනවා. ඊට පස්සේ මෙයා මොකද කරන්නේ අර රූපයත් එක්ක? මෙයා අර රූපයත් එක්ක මනසෙන් ගනුදෙනුවක් කරනවා. මෙයා ඒ සැප වේදනාව නැවත නැවත පවත්වා ගන්න ඕන නිසා අර රූපය මතකේ තියාගන්න හදනවා. සමහරු ඉන්නවා ඔය රූපය මනසින් නිර්වස්ත්‍ර කරනවා. ඒ කියන්නේ මනසින් නිර්වස්ත්‍ර කරනවා. කරලා අර රූපය පිළිබඳව ඕන නැති මානසිකාරයන් සිද්ධ කරලා තමන්ගේ සැප වේදනාව දරා ගන්න හදනවා. දැන් මේ දරුවෝ බස් එකෙන් බහලා ගෙදර එනවා. දැන් මේ දරුවාගේ මනසේ මොනවද තියෙන්නේ? වෙනද හොඳට පාඩම් කරපු දරුවා දැන් මොනව ගැනද කල්පනා කරන්නේ? දැන් එයා යාළුවොත් එක්ක කතා කරන්නේ මොනවද? දැන් එයා යාගේ ෆෝන් එක අරගෙන කරන්නේ මොනවද? දැන් එයා යාගේ පරිගණකය අරගෙන කරන්නේ මොනවද?
අන්න අතනින් ඇතිවෙච්ච අයෝනිසෝ මනසිකාරය නැත්තං අර සැප වේදනාව නැවත නැවත පවත්වා ගැනීම යෝමනාවට කරන්න පුළුවන් උපරීම වැරදිවලට යොමු වෙනවා. එතනින් පස්සේ තමයි අම්මව පේන්නේ නැති තැනට එන්නේ. ටික කාලයක් යනකොට තාත්තව පේන්නේ නැති තැනට එන්නේ. දරුවව පේන්නේ නැති තැනකට එන්නේ. දුවව පේන්නේ නැති තැනකට එන්නේ. හැබැයි ඔබට පුළුවන් නම් මේක කඩා ගන්න අතනදිම. දැන් ඔය සිද්ධිය නිසා තමයි පින්වත්නි මෝහය කියන කෙන්නේ. කෙනේ ඇත්ත වැහෙනවා. මේ බලන්න ඇත්ත වැහෙන තැන. දැන් මේ ශරීරය කියන්නේ හොඳ දෙයක්ද නරක දෙයක්ද කියලා කල්පනා කරලා බලන්න. මොනවද මේ ශරීරයේ තියෙන්නේ? අසුචි, මල මුත්‍රා, සෙම, සොට්ටු, කබ්බ, කඳුළු, ලේ, පිත, සරව. මේවා හොඳ දේවල්ද නරක දේවල්ද? ඉතින් අසුචි ගොඩවල් වගේනේ පින්වත්නි අපි කවුරුත් කැමති නැහැනේ කාගේවත් කෙල ටිකක් අත ගන්න. අපි කවුරුත් කැමතිද වෙන කාගේවත් අසුචි ගොඩක් අත ගන්න? නෑ. හැබැයි බලන්නකෝ රාගයෙන් මත් වුණාට පස්සේ මොකද කරන්නේ කියලා. කටේ කෙල තියෙනවා කියලා පේනවද? ඇඟේ අසුචි තියෙනවා කියලා පේනවද? ඒ මුකුත් පේන්නේ නෑ. එයි ඇත්ත වහනවා. අන්න ඇත්ත වැහිම නවත්වා ගන්න මොකද කරන්න ඕනේ? හොද්දට අසුබය මනසිකාරය කරන්න ඕනේ. අසුබය මනසිකාරය කරන කෙනාට මෙන්න මේ වගේ ලස්සන සංසිද්ධියක් වෙනවා. එයා මොකද කරන්නේ? එයා කැලේකට හරි කොයි හරි තන් නිදහස් තැනකට ගිහිල්ලා දවසට විනාඩි 5ක් 10ක් මෙන්න මෙහෙම හිතනවා. මේ ශරීරයේ කෙස්ලොම් නියදත් සම්මස්නහර ඇට ඇට මිදුළු වකුගඩු හදවත ආදී කුණප කොට්ටාසයන් 32කින් හැදිලා තියෙනවාය. මේවා වර්ණ වශයෙන් ගත්තත් කැතය. දැන් හිතන්නකෝ පින්වත්නි අසුචි වගේ දෙයක් අරගෙන අසුචි වල පාටත් පිළිකුල්නේ. ඊට පස්සේ වෙන මල මූත්‍රා වගේ එකක් ගන්නකො. සෙම වගේ එකක් ගන්නකො. සෙම ටිකක් දාලා බලන්න සෙම වල පාට ලස්සනයිද කියලා. පිළිකුල්. ඊළඟට සෙම කියන එක මතක් වෙනකොටම පිළිකුල්ද නැද්ද බලන්නකො. පිළිකුල්. ගඳයිද සුවඳයිද කියලා බලන්නකො. ලං වෙන්න බැරි තරම් ගඳ. අල්ලන්න බැරි තරම් ගඳයි. මේක මේ පින්වත්නි ඔබට විතරක් මගේ පුතේ සීමා වෙච්ච එකක් නෙමෙයි. හරිද? ඔබ හිතන්න එපා ඔබේ සෙම විතරක් ඒ පාටයි ඒ ගඳයි කියලා. ඒ සෙම මගේ ගත්තත් ඒ පාටයි. මේ ලෝකෙින්න ලස්සනම නිලිය ගත. අපි හිතමුකෝ උදාහරණයක් විතර ඉන්දියාවේ සාමාන්‍යයෙන් ප්‍රසිද්ධයි කියලා හිතන නිලියෝ ඉන්නවනේ. දැන් අයිස්චාර්යා රායි කියනවා. තවත් එක කට්ටිය ඉන්නවා. මේ එක්කෙනෙක් අරගෙන එයාගේ සෙම දිහා බලයි. එයාගේ ඇඟේ තියෙන අසුචි ගොඩත් අසුචි නෙමෙයිද? එයාගේ ඇඟේ තියෙන දාඩියත් දාඩිය නෙමෙයිද? එයාගේ කටේ තියෙනෙත් ගඳ ගහන කෙල නෙමෙයිද? නේ? එයාගේ ඇඟේ තියෙනෙත් සෙමන. ඒ ඇස් වලින් එන්නෙත් කබන. ඒ කන් වලින් එන්නෙත් කලාඳුරුන. ඒක ආශ්චර්යා රායගේද මගේද අරයාගේද අම්මගේද තාත්තගේද කියලා නෑ. ඔබේ බිරිඳව ගන්න ඔබේ බිරිඳට තියෙන ඔය කොනප කොට්ටාසයන් තමයි. ඔබේ අහල වෙලා ඉන්නවා නම් ගැහැණු ළමෙක් ඔබේ ගැහැණු ළමයා දිහා බලන්න. ඔබේ යාළු වෙලා ඉන්නවා නම් පිරිමි ළමෙක් ඔහු දිහා බලන්න. පින්වත්නි මේ ඔක්කොම අසුචි ගොඩවල්. ඇත්තටම අපිට මේ ලෝකයේ දිහා සමහරක් දාට බලනකොට හිතෙනවා මේ මිනිස්සු ඌරෝ වගේ. ඌරෝනේ අසුචි ගොඩවල් වලට කැමති. ඌරෝ අසුචි දැක්කම මොකද කරන්නේ මේ? ඒ වගේ පෙරලිලා, තැපලා, අතගාලා එහෙම නෙන්නේ. මේ මිනිස්සුත් ඌරෝ වගේ. ඒගොල්ලෝ අර අසුචි ගොඩවල් වල ඉන්නමයි කල්පනා කරන්නේ. මොන්න ලැජ්ජා නැති වැඩක්ද මගේ පින්වත්නි අතකින් අල්ලන්න පුළුවන් ජරාවක්ද කියලා බලන්න. මේ හිතින් හිතන්න තියා ඔබට ලැබුණොත් අතින් අල්ලන්න පුළුවන් තරම් හොඳ දේවල් ওই ශරීරයේ තියෙනවද බලන්න. නේ? ඇත්තටම පිටින් මේවා මතක් කරනකොටත් අපේ ඇස් වලට කඳුළු වෙනවා මොනවද මේ මිනිස්සු කරන්නේ කියලා. මේ තාම ගඳ ගහන ඈතින්ම ඈත් කරලා දාන්න ඕනේ ශරීර දිහා. මිනිස්සු කල්පනා කරන්නේ වැරදියටනේ මගේ දෙයියනේ. ඇයි? බුදුවරයෙක් පහළ වෙලා ඇත්ත දේශනා කරලා තියෙනකොට, ඊතර වීමේ මාර්ගය තියෙනකොට, හිත දමනය කර ගැනීමේ මාර්ගය තියෙනකොට මගේ පින්වත්නි මගේ රත්තරන් පුතේ අපේ රත්තරන් දුවේ ඇයි නුඹ තවත් මේ ශරීර දිහා සුබ විදිහට බලන්න. මෙන්න මේ අසුබ විදිහට බැලීම තුළ ඔබ අඩියක් පස්සට විසික් වෙනවා. ඒ කියන්නේ ඔබ ලෝකයෙන් පස්සට විසික් වෙනවා. පස්සට විසික් වීම තුළ ඔබට ලෝකයේ පේන්න ගන්නවා. ලෝකයේ පේන්න ගන්නකොට ඔබ මේ ලෝකයට ඇලෙන්නේ නැති වෙනවා. ඇලෙන්නේ නැති වෙනකොට ඔබ මේ ලෝකයට ගැටෙන්නේ නැති වෙනවා. ඇලීමයි ගැටීමයි දෙකම නැති වුණා කියන්නේ ඔබ මේ ලෝකේ උපේක්ෂාවේ පිහිටියා කියන්නේ. උපේක්ෂාවේ පිහිටපු ඔබට කාමයෙන් කොහින්ද පීඩාවක්? කාමයේ ඔබට වද දෙනවද බලන්න? ද්වේෂය ඔබට වද දෙනවද බලන්න? වද දෙන්නේ නැහැ. කාමයයි ද්වේෂයයි දෙකම නැති තැන ඔබට හිතා ගන්න පුළුවන් ද මොනතරම් සනීපයක් තියෙනවද කියලා? හිතා ගන්නවත් බෑ. ඒ නිසා අසුචි ගොඩවල් වල වැටිලා ඒ මත්තෙම ඉන්න එපා. මම ඔබට කියන්නේ මෙන්න මේ උපමාව හොඳට මතක තියාගන්න. අපි මනසින් සාමාන්‍යයෙන් ඕන කෙනෙක්ව අපිට නිර්වස්ත්‍ර කරන්න පුළුවන්. අපි ඇඳුම විනිවිද බලනවා. මම කියන්නේ ඇඳුම විනිවිද බලලා රාගය ඇති කරගෙන නවතින්න එපා. ඇඳුම ඇතුලේ තියෙන හැමත් විනිවිද බලන්න. ඇඳුම විනිවිද බලලා ඔබට ඇති වෙන්නේ රාගය නම් ඔබ තව චුට්ටක් විනිවිද බැලුවොත් ඔබට විරාගය ඇති කරගන්න පුළුවන්. ඒ නිසා
ඇඳුම විනිවිද බලලා රාගය ඇති කර ගැනීමෙන් නවතින්න එපා. හමත් විනිවිද බලලා විරාගය ඇති කරගන්න. ඒ විරාගය තුලින් ඇතිවෙන නිරාමිස ප්‍රීතිය ඔබට කවදාවත් සල්ලි වලට ගන්න බෑ. අර අසූචි ගොඩවල් වල වැටිලා රෙස්ටෝරන්ට් ගාන රිංගල ජීවිතේ විනාශ කරගෙන පසුතැවීමද ඔබට ඕනි නැත්නම් මේ හැම දෙයක්ම අතහැරීමෙන් ලබන සතුටද ඔබට ඕනි කියලා ඔබ තීරණය කරන්න. බින්ගදි මේ අසුබය කියන එක වෙන කෙනෙක් දේශනා කරන්නේ වෙන කෙනෙකුට හීනකින්වත් පේන්නේ එකම කෙනාටයි. ඒ තමයි ලෞතර බුදුරජාණන් වහන්සේ. බුදු කෙනෙක් ලෝකයට පහළ වෙලා තමයි කිව්වේ මේ ශරීරය කියන එක කුණප කොට්ටාසයන්ගෙන් හැදිලා තියෙනවා කියලා. ඒ නිසා බුද්ධෝත්පාද කාලේ මනුස්ස පරිලාභය ලැබපු ඔබත් මේ පණිවිඩය අමතක කරලා අසූචි ගොඩවල් මැත්තේ වැටෙන්න නම් මන් දන්නේ ඔබ කොහොම මේ මෙතනට හිත හදා ගන්නවද කියලා. මේ අසූචි ගොඩවල් බව දැන ඔබට ඕමනා ඔතන්ට වැටෙන්න නම් ඔබ කැමති ඌරන් වගේ ජීවත් වෙන්න නම් ඔබට පූර්ණ නිදහස තියෙනවා. ඔබ ඌරන් වගේ ජීවත් වෙන්න. එහෙම නැත්තම් අනේ මගේ පින්වත්නි කරුණා කරලා මේ ඇත්ත කල්පනා කරන්න. මේ ඇත්ත කල්පනා කරලා ඔන්න බලන්න ඊට පස්සේ මොකද වෙන්නේ කියලා. අර කොල්ලම බස් එකට නගිනවා. අර ඕලෙවල් ලියපු කොල්ලම දැන් බස් එකට නගිනවා. නැගලා ඉන්නකොට මෙයාගේ ඉස්සරහට එනවා රූපයක්. හොඳට ස්ත්‍රී රූපයක් එනවා කියලා හිතන්නකෝ. ස්ත්‍රී රූපයක් එනකොට දැන් මෙයාට වෙන්දට ඇති වුණේ සතුටක්නේ. දැන් මෙයාගේ හිත මෙයාට මතක් කරලා දෙනවා අසූචි ගොඩක් ආවාය. මේ ශරීරයේ දහඩිය තියෙනවාය. මේ කටෙත් උදේ කුණු කෙල තිබ්බාය. මේ කනෙත් කලාඳුරු තියෙනවාය. මේ නහයත් හොටු තියෙනවාය කියලා මතක් වෙලා එනකොට මතක් කරනව නෙමෙයි ඒව මතක් වෙලා එනවා. දැන් එයාට ඒ රූපය නිසා ඇති වෙන්නේ සතුටක්ද දුකක්ද? පැහැදිලිවම සතුටක් නම් ඇති වෙන්නේ නෑ, ප්‍රතික්ෂේප කිරීමක් ඇති වෙන්නේ. ප්‍රතික්ෂේප කිරීම ඇතිවෙන්දී ඇතිවෙන්න සැප වේදනාවක්ද දුක් වේදනාවක්ද උපේක්ෂා වේදනාවක්ද? ප්‍රතික්ෂේප කිරීමත් එක්ක ඒ රූපයට ඇලෙන්නෙත් නෑ, ඇලෙන්නේ නැති තැන ගැටෙන්නෙත් නෑ. ඇලීමයි ගැටීමයි නැති තැන යාට ඇතිවෙන උපේක්ෂාව. අන්න බලන්නකෝ. බස් එකට නැග්ගට වඩා පහසුවෙන් බැහැලා යා ගෙදර යනවා. එයාට ගෙදර ගියාම ආපහු එයා පොත් පෙරලලා අරගෙන කල්පනා කර කර ඉන්නේ නේ. එයා යාගේ වැඩ ටික කරගෙන ඉස්සරහට යනවා. අන්න දියුණු වෙන පැත්තට යාගේ හිත හදාගන්න. ඔබට පේනවද මේ භාවනාව කරපු කෙනා සහ නොකරපු කෙනා අතර වෙනස? නොකරපු කෙනා හැමදේම කාමයෙන් දුක් විඳිනවා. නොකරපු කෙනා හැමදේම කාමයෙන් පීඩා විඳිනවා. හැබැයි භාවනාව කරපු කෙනා කාමයෙන් පීඩා විඳින්නේ නැතුව, කාමයෙන් දුක් විඳින්නේ නැතුව, ද්වේෂයෙන් පීඩා විඳින්නේ නැතුව හැදිච්ච හිතක් සමග ජීවත් වෙන්න ජීවිතය සකස් කරගන්න. සමහර තරුණ අම්මලට හිතෙනවා, සමහර අම්මලට හිතෙනවා මගේ දරුවෝ මේ වහලා මහාන වෙයිද දන්නේ නැහැ. තමන්ගේ පෞල් ජීවිතය විනාශ කරගන්නේද දන්නේ නැහැ. පින්වත්නි, ඔබේ දරුවව ඔබ දීග දෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ දීගට දායාද විදියට අසුබය දෙන්න. එයි මේ අසුබය වැඩුවා කියලා එකපාරට අනාගාමී වෙන්නේ නැහැ. හරි. කාමරාග පටිග ප්‍රහීන වෙන්නේ අනාගාමී වුණොත් විතරයි. කියන්නේ පෞල් ජීවිතේ ජීවත් වෙන්න බැරි තත්ත්වයක් එන්නේ ඔබේ දරුවා අනාගාමී වුණොත් විතරයි. අසුබය වැඩුවා කියලා අනාගාමී වෙන්නේ නැහැ. හිත පාලනය වෙන එක විතරයි වෙන්නේ. තමන්ට තමන්ගේ පෞල් ජීවිතයට මේක හානියක් වෙන්නේ නැහැ. ඇත්ත දැන ගැනීම නිසා හිත පාලනය වෙනවා. පරපුරුෂයන් ඇසුරු කරන එක වළක්වනවා. අනිත් ස්ත්‍රියන් ඇසුරු කරන එක වළක්වනවා. බලන්නේ පෞල් ජීවිතේ කොච්චර සුන්දරද කියලා. අද වෙනකොට සමාජයේ තියෙන ලොකු ගැටලුවක් තමයි මේ නෝන මහත්තුරු තමන්ගේ ස්වාමියා හැර වෙනත් ස්වාමියන් පතනවා. තමන්ගේ භාර්යාව හැර වෙනත් භාර්යාවන් පතනවා. ඕකට හේතුව තමයි මෙන්න මේ අසුබ මනසිකාරී නැතිකම. ඒ නිසා මගේ පින්වත්නි, ඔබ ඉන්නේ කොතනද කියන එක මේකට අදාළ නැහැ. ඔබ ඇත්ත මනසිකාරය කරොත්. දැන් ওই ධර්මයේ තියෙනවා හරි ලස්සන සූත්‍රයක්. මේ සූත්‍රය බොහොම ලස්සන කාරණාවක් තියෙනවා. දැන් අපි ඇත්තටම සංකර සමාජයක ඉන්නේ. බුදුරජාණන් වහන්සේ කියනවා මේ ලෝකේ ඉන්නවා පුද්ගල කොට්ටාස 4ක්. ඒ පුද්ගල කොට්ටාස 4 ගැන සම්බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ පුද්ගල සූත්‍රයේ. චත්තාරෝ මේ මහරජ පුද්ගල සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මින්. කතමේ චත්තාරෝ. මහරජාණෙනි, මේ ලෝකයේ පුද්ගල කොට්ටාස 4ක් ඉන්නවායි කියලා සඳහන් කළා. තමෝ තම පරායන. පළවෙනි කෙනා අඳුරෙන් අඳුරට යන්න. එයා යන්නේ කොහෙටද? අඳුරෙන් අඳුරට. දෙවෙනි කෙනා තමෝ ජෝති පරායන. දෙවෙනි කෙනා යන්නේ අඳුරෙන් එළියට. පළවෙනි කෙනා යන්නේ අඳුරෙන් අඳුරට, දෙවෙනි කෙනා යන්නේ අඳුරෙන් එළියට. තුන්වෙනි කෙනා ජෝති තම පරායන. එළියෙන් අඳුරට එන කෙනා. අවසාන කෙනා තමයි ජෝති ජෝති පරායන. එළියෙන් එළියට යන කෙනා. මෙන්න මේ පුද්ගල කොට්ටාස 4 ලෝකේ විද්‍යමානයි. අඳුරෙන් අඳුරට යන කෙනා, අඳුරෙන් එළියට යන කෙනා, එළියෙන් අඳුරට එන කෙනා, එළියෙන් එළියට යන කෙනා. ඔබ ජීවත් වෙන්නේ අඳුරු සමාජයක නම්, ඒ කියන්නේ දුප්පත්, මහා සංකර,
ඊටාම නරක සමාජයක වෙන්න පුළුවන්. හැබැයි එක පුද්ගල කොට්ටාසයක් ඉන්නවා. ඒගොල්ලෝ අඳුරේ ඉපදිලා අඳුරේ හැදුන වැඩුණට ඒගොල්ලෝ ජීවිතේ ගෙනියන්නේ අඳුරෙන් එළිය පැත්තට. එළිය කියලා කිව්වේ කාමුක සමාජයක් තුල කාමයෙන් නැති පැත්තට තමන්ගේ හිත හදනවා. රාගික සමාජය තුල රාගයෙන් තොර පැත්තට තමන්ගේ හිත හදනවා. ද්වේෂ සහගත තරහ සහගත සමාජයක් තුල තරහ නැති පැත්තට තමන්ගේ හිත හදනවා. වෛරී සහගත සමාජයක් තුල වෛරී නැති පැත්තට තමන්ගේ හිත හදනවා. අන්න යාට කියනවා අඳුරෙන් එළියට යන කෙනා. එයා ඉපදුනේ අඳුර වුණාට එයාගේ ජීවිත ගමන යන්නේ එළියට යහපත් පැත්තට. අනිත් කෙනා අඳුරෙන් අඳුරට යන කෙනා. ඒ කියන්නේ එයා ඉපදුනේත් අඳුරේ එයාගේ ජීවිතය අරගෙන යන්නේත් අඳුරට. කාමුක සමාජයකම, ද්වේෂ සහගත සමාජයකම, රාග සහගත සමාජයකම, වෛරී සහගත සමාජයකම, තරහ සහගත සමාජයකම තරහවම වැඩි දියුණු කරන කෙනෙක්, රාගයම වැඩි දියුණු කරන කෙනෙක්, ද්වේෂයම වැඩි දියුණු කරන කෙනෙක්, කාමයම වැඩි දියුණු කරන කෙනෙක්, වෛරයම වැඩි දියුණු කරන කෙනෙක්. එයා අඳුරේ ඉපදිලා නැත්තම් සංකර සමාජයක ඉපදිලා තමන්ගේ හිතත් සංකර වෙන පැත්තටම අරගෙන යනවායි කියන එක සඳහන් කළා. දැන් ඔබ බලන්න ඔබ අඳුරෙන් අඳුරට යන කෙනෙක්ද අඳුරෙන් එළියට යන කෙනෙක්ද කියලා. සමහරු ඉන්නවා එළියෙන් අඳුරට. ඒ කියන්නේ ඒගොල්ලෝ ජීවත් වෙන්නේ හොඳ සමාජයක. අපි කියන්නේ පොෂ් ජීවිත කියලා. සාමාන්‍යයෙන් නිකන් සම්මුතිය. මෙන්න මේ පොෂ් කියලා හිතාගෙන ඉන්න ජීවිත ඒගොල්ලෝ යහපත් සමාජ පරිසරයක උප්පත්තිය ලැබුවට ඒගොල්ලෝ යන්නේ අඳුරට නේ. දැන් බලන්නකො ඔය බොහෝ මැති ඇමතිවරුන්ගේ ජනාධිපතිවරුන්ගේ දරුවෝ නයිට් ක්ලබ් ගාන යනවා. ඊට පස්සේ රේස් දාන තැන් වලට යනවා. සූදු ගහන කැසිනෝ වලට යනවා. ඊට පස්සේ ඔය එක එක තැන් වලට යනවා නරක තැන් වලට නේ. දැන් ඒගොල්ලෝ එළියේ ඉපදුනාට වැඩක් නැහැ. එන්නේ කොහෙටද? පින්ගන්නේ ඒගොල්ලෝ අර මේ යාචකයන්ට වඩා හපන්. ඒගොල්ලෝ එළියේ ජීවත් වෙලා හොඳ කාර් එකේ ගියාට වැඩක් නැහැ. හිත කාමුකයි නම. මතක තියාගන්න. හොඳ කාර් වල ගියාට වැඩක් නැහැ. හිත ද්වේෂ සහගතයි නම. හොඳ කාර් වල ගියාට වැඩක් නැහැ. මොන BMW වල ලාන්සර් වල ගියත් වැඩක් නැහැ. ඔබ කරන්නේ කැසිනෝ ගහන එක නම් නයිට් ක්ලබ් වලට රින්ගන එක නම් මතක තියාගන්න. ඔබේ පොෂ් ජීවිතය එළියට විතරක් සීමා වෙච්ච එකක්. ඔබ ඇතුලෙන් කුණු වෙච්ච කුණු ගඳ ගහන බිත්තරයකට වඩා හපන් පිළිකුල් ගඳින් යුක්ත කෙනෙක්. ඔබ හිතන්න බිත්තර කියන්නේ ගඳ දේවල්, මාළු කියන්නේ ගඳ දේවල් කියලා. ආම ගන්ධ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ කියනවා රාගය කියන්නේ ගඳ ගහන පිළි જાතිය. ද්වේෂය කියන්නේ ගඳ ගහන පිළි જાතිය. සෞබේ හිත රාගයෙන් ගඳ ගහනවා, ද්වේෂයෙන් ගඳ ගහනවා. මතක තියාගන්න. ඔබ පිළි ගඳ ගහන කෙනෙක්. අවසාන පුද්ගලයා තමයි එළියෙන් එළියට යන පුද්ගලයා. සමහර මිනිස්සු ඉන්නවා යහපත් සමාජ පරිසරයක ඉපදිලා ඒ යහපත් සමාජ පරිසරය තේරුම් අරගෙන ඒ සමාජ පරිසරයේ ධම්ම එළියට, ඒ කියන්නේ තවත් රාගයෙන් නැති වෙන පැත්තටම හිත හදනවා. කාමයෙන් නැති වෙන පැත්තටම හිත හදනවා. ද්වේෂයෙන් නැති වෙන පැත්තටම හිත හදනවා. මෝහය නැති වෙන පැත්තටම හිත හදනවා. අන්නේ මිනිස්සුන්ට කියනවා එළියෙන් එළියට යන පුද්ගලයෝ කියලා. එනිසා මගේ රත්තරන් පින්වත්නි, මට මේ දේශනාව ඇතුලේ කියන්න ඕමනා වුණේ ඔබ ජීවත් වෙන්නේ අඳුරක වෙන්න පුළුවන්, එළියක වෙන්න පුළුවන්. හැබැයි ඔබ අඳුරෙන් අඳුරට යන පුද්ගලයෙක් බවට පත් වෙන්නත් එපා. ඔබ එළියෙන් අඳුරට යන පුද්ගලයෙක් බවට පත් වෙන්නත් එපා. ඉතින් ඔබ අඳුරේ ජීවත් වෙනවා නම් මේ බණ ටික අහලා හරි තමන්ගේ ජීවිතය ගැන ආසාවක් ඇති කරගන්න. ලැජ්ජාවක් ඇති කරගන්න. වැරදි දේවල් වලට බයක් ඇති කරගන්න. මේ සමාජයෙන් ඔබට විඳින්න වෙන ගර්හාවන්, ඒ වගේම මේ ජීවිතෙන් පස්සේ ඔබට විඳින්න වෙන දුක්ඛිත තත්ත්වයන් සංසාර ජීවිතයේ මනසිකාරය කරලා අඳුරේ ඉඳන් එළියට යන කෙනෙක් බවට පත් වෙන්න. ඒකට ඔබට ධර්මීය පහුර බවට පත් කරගන්න පුළුවන්. ස්වාමින් වහන්සේලා කල්යාණ මිත්‍ර හබල බවට පත් කරගන්න. ඒ හබලෙන් පහුරු ගගා මේ ධර්මීය කියන පහුරට ගොඩ වෙලා කාමයෙන් ඈතර වෙන පැත්තට ඈතර වෙන්න. අපි ඔබට හැමදාමත් වෙනවා. ඔබට දරා ගන්න බැරි ප්‍රශ්නයක් මොකක් හරි තියෙනවා නම් කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්සේලා විදියට ඔබේ ඕනෑම මානසික ගැටලුවකට ඊටාම පෞද්ගලික වුණත් මැදිහත් වෙලා ඔබට උපකාර කරන්න, ධර්මයෙන් අනුග්‍රහ කරන්න ස්වාමින් වහන්සේලා සූදානම්. කොහොම හරි සම්බන්ධ කරගෙන හරි පණිවිඩයක් හරි දෙන්න. නිසක්කවම ඔබේ ජීවිතයේ යම් අයහපතක් තියෙනවා නම් ඒ අයහපතින් ඔබට මිදෙන්න අපිට පුළුවන් හැමදේම අපි ඔබට කරනවා. ඔබ එළියේ ජීවත් වෙන කෙනෙක් නම්, ඒ කියන්නේ යහපත් සමාජ පරිසරයක ජීවත් වෙන කෙනෙක් නම් ඔබ එතනින් අඳුරට වැටෙන්න එපා. අපරාධමේ ලැබිච්ච ජීවිතේ යහපත් තැනකට තමන්ගේ ජීවිතය තල්ලු කරගෙන, හොඳ තැනකට තමන්ගේ ජීවිතය තල්ලු කරගෙන තවත් කෙනෙක් ඔය එළියටම ඇදලා ගන්න බලන්න. සත්පුරුෂය මොකද කරන්නේ? තමනුත් එළියට ගිහිල්ලා තවත් කෙනෙක්ව ඇදලා ගන්න බලන්න. එහෙම නැති වුණොත් දුර්ලභව ලැබෙන බුද්ධෝත්පාද කාලය, දුර්ලභව ලැබෙන මනුස්ස ජීවිතය ඔබ නිසි ප්‍රයෝජන ගන්නේ නැතුව අඳුරේ අතපත ගාන
කාමයේ හොරතල් වෙන, රාගයේ හොරතල් වෙන, අසූචි ගොඩවල් වල හොරතල් වෙන ඌරු පැටවුන් වගේ ඌරු මානසිකත්වයකින් ජීවත් වෙලා මියදුනොත් ඔබට ඊළඟ පාර ලැබෙන්නේ තැන් 4යි උප්පත්තියක් වශයෙන්. එක්කෝ අවීච මහා නරකාදී නැත්නම් අපාය, නැත්නම් പ്രേත ලෝකය, නැත්නම් අසුර ලෝකය, නැත්නම් තිරිසන් ලෝකය. ඔය හතරෙන් එකක උප්පත්තිය ලැබුවොත් මේ ජීවිතේ පැදපු වාහනවත්, මේ ජීවිතේ හිටපු ගෙවල් දොරවල්වත් ඔබට උපකාර පිණිස පවතින්නේ. මේ ජීවිතයත් තැවිලා පරලෝක ජීවිතයත් තැවෙන්න වෙන ජීවිතයක් සකස් කරගන්නේ නැතුව ඔය හිතේ නැගෙන රාග, ද්වේෂ, මෝහ ආදී ධර්මතා පාලනය කරලා ඒවා මැඩගන්න, ඒ වගේ උඩ හිටගන්න, ඒවා යටපත් කරලා දාලා ඒවා පාගලා ඉද නන්දති, මෙහෙත් සතුට වෙන්න, පෙච්ච නන්දති, පරලොවත් සතුට වෙන්න, කත පුඤ්ඤෝ උබයත්ත නන්දති. මෙන්න මේ ආකාරයෙන් කුසලයේ වඩන කෙනා, පින් කරන කෙනා දෙපැත්තෙම සතුට වෙනවායි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළ පරිදි මේ ජීවිතයත් යහපත් කරගෙන පරලෝක ජීවිතයත් යහපත් කරගන්න අද දවසේ ධර්මාසනින් ඔබට මේ ලැබිච්ච ධර්මාවාද හිතේ දරාගෙන මමත් මේ ගෞතම සම්බුද්ධ ශාසනය උතුම් නිවනින් නිවෙනවා. ඒ සඳහා මට මේ හිත පාලනය කරන න්‍යායත්, පණ්ඩිතයා හිත පාලනය කරන න්‍යාය භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ආකාරයටම මටත් වැටහෙවා, උතුම් පාරමී වේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. ඒත් සමගම ඔබට සිහිපත් කරන්න තවත් කාරණාවක් සිහිපත් කරමින් සිරස FM ධර්මාසනයත් එක්ක අද දවසේ ධර්ම දේශනාව නිමාවටපත් කරන්න කලින් මේ කුසලයන් වලට පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරපු ප්‍රාර්ථනාව තවත් ඔබට ලස්සන කරගන්න පුළුවන්. විශේෂයෙන්ම සිරස FM මේ ධර්මාසනයත් එක්ක බැඳිච්ච වැඩසටහන් මාලාවෙම බොහොම ලස්සන බුදුගුණ වන්දනාවක් වගේ බුදුගුණ වර්ණනාවක් මේක විකාශය වෙනවා සවස 6 ඉඳන්. අපිත් ඒක බොහොම ගෞරවයෙන් කියන්නේ තාම ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කරන දිනයන් තියෙනවා. හේතුව මේ ගිහි අයට තියෙන වැඩ රාජකාරීත් එක්ක මේ දේවල් වලට කාලය නැතිවීම නිසා මේ වගේ අවස්ථාවක්වත් ඔබ අරගෙන ඔබට ලැබෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. විශේෂයෙන්ම ඔබට මං හිතන්නේ සවස් 6 විතර ඉඳන් මේවා ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා මේ ගුවන් විදුලි නාලිකාව හරහාම. සිරස FM ධර්මාසනයෙන් අද ඒ තුම් දහම් පණිවිඩයත් සිහිපත් කරමින් අදට සමුගන්නවා. නැවත සතියකින් ඔබේ ජීවිතයට ගිහි ජීවිතයත් නිවනත් යා කරන ධර්මාවාදයකින් ධර්මාසනයෙන් හමු වෙමි බලාපොරොත්තුෙන් හැම දිනෙකටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. සිරස FM ධර්මාසනය වැඩම කොට වදාළ අභිධර්ම විශාරද ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද කිරුළපන ධම්ම විජය ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා.